ඒ වගේම අත්තිපොතේ අභ්‍යාස සියල්ල හදන්න කියලා මං කිව්වා. මම ආසයි හරිම ආසයි පුතේ පාඩමක් ඉවරුණාට පස්සේ අමාරු ප්‍රශ්න සාකච්ඡා කරන්න මම පට්ට ආසයි. ඒ මගේ හැටි. මොන එන්න පුතේ ඉස්සරහට. අමාරු ප්‍රශ්න තියෙනවා නම් ගන්න බලන්න පුතේ ඉක්මන් කරන්න. හරි. හරි පුතේ. ගිය සතියේ මොන හරි අමාරු ප්‍රශ්න තියෙනවා නම් ගන්න පුතේ. ටියුට් එකේ 18යි 19යි. හරවන්න පුතේ ටියුට් එකේ 18යි 19යි. ටියුට් එක කරපු කට්ටිය 16ක් ඕන. 16යි 18යි 19යි. පුතේ මම මේ එක එක්කෙනා ගාවට ගිහිල්ලා වැඩ කරාද කියලා බලලා ගහලා පුතේ වැඩ කරපන් කියලා කියන්න ඕන වයසක නෙමෙයි දැන් ඔබ ඉන්නේ. 6 වසරේ පොඩි යවුන්ට මං වැඩ කරේ නැතුණොත් පොඩි තට්ටුවක් දානවා. 7 වසරේ පොඩි යවුන්ටත් පොඩි තට්ටුවක් දානවා. 8 වෙනකම් මං තට්ටුව දානවා. 9න් පස්සේ පැටිය ඔබට තේරෙන්න ඕන ඔබට තියෙන එකම විසඳුම ඉගෙනීම පමණයි කියලා. පැහැදිලිද? ඒ ඔස්සේ ඔයාලා ඉගෙනීම හරහා යන්න ඕන. මම බලෙන් ඒක කියන්න ඕනේ නැහැ. මම බලෙන් කියන හේ ඔයාලට එපා වෙනවා. ඒ නිසා මම අවශ්‍ය ටියුට් එක දුන්නා. කරන් එන්න කියලා කිව්වා. කරන් එන නොයන එක ඔබේ වැඩ. හරිනේ? හරි. ගොඩක් දරුවෝ ඉල්ලීමක් කරනවා 16 වෙනි ගානයි 18 වෙනි ගානයි 19 වෙනි ගානයි. මං ආසයි ඔබත් එක්ක ඒ ගාන හදන්න. මොකද පුතේ මේ අමාරු ගණන් කියලා දරුවෝ ඉල්ලන්නේ වැඩ කරපු ළමයිගේ අමාරු ප්‍රශ්න. වැඩ කරන මිනිස්සුන්ට විතරයි පුතේ අමාරු ප්‍රශ්න ඇති වෙන්නේ. නැතුව කකුල් දෙක උඩ තියාගෙන ටීවී එක බලන ඇවුන්ට අමාරු ප්‍රශ්න නැහැ. ඒ කට්ටියන්ට අමාරු වෙන්නේ විභාගෙදී. විභාගෙදී අමාරු නාම ඉතින් වැඩක් නැහැ. එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. එහෙනම් කවුරුත් හරවන්න 16 වෙනි ගාන. ටියුට් එක ගිය සතියේ මේ යොමු කරා. ටියුට් එක නොලැබුණු කට්ටිය ලබන සතිය වෙනකොට ටියුට් එක ගෲප් වලට දාන්නම්. ලබන සතිය වෙනකොට කරගෙන එන්න. 16 වෙනි ගාන චුට්ටක් බලන්න. ABC ත්‍රිකෝණේ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D හා E වේ. පොඩක් මම ඒක චුට්ටක් අඳින්නම්. බලාගෙන ඉන්න මැනික. මම ත්‍රිකෝණය ගැන සුවිශේෂී සඳහනක් නැති නිසා පොදුවේ මම සුළුකෝණී ත්‍රිකෝණයක් ගත්තා. ABC ත්‍රිකෝණයේ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ. මධ්‍ය ලක්ෂ කියන්නේ බං හරි මේද? D හා E ලු. මධ්‍ය ලක්ෂ කියන්නේ පුතේ මේ පාදයට මේ පාදේ සමානයි. මේ පාදයට මේ පාදේ සමානයි කියන එකනේ මධ්‍ය ලක්ෂ කියන්නේ. ඊළඟට කියනවා C හරහා BAට සමාන්තරව ඇඳි රේඛාවට දික්කල DE XCD හමුවේ. හා පුතේ. ඒ කියන්නේ මෙන්න මේ C හරහා බලාගෙන ඉන්න. C කියන තැන හරහා මෙයාට සමාන්තරව රේඛාවක් අඳින්නලු. ඒ කියන්නේ බං මුන් දෙන්න සමාන්තර. රේඛාවක් ඇඳලා මෙන්න මේ DE යා කරන්නලු. අන්නේ දෙක කැපෙන තැන X කියලා දාන්නලු. මට නම් පේනවා මු මොකාට දෙන්නේ කියලා. ඔයාලටත් පේනවා. XCD හමුවේ. AD සමානයි CX බව සාධනය කරන්න. AD සමානයි CX බව සාධනය කරන්න. හරි. දැන් ඔන්න බලන්න උදයන්ග සර් ඔක හිතන විදිහ. පෑන පැත්තකින් තියන්න.
මගේ රත්තරම් පැටව් පෑන පැත්තකින් තියන්න. මෙන්න මේ DA සහ CX සමාන බව පෙන්වන්න තමයි කියන්නේ. AD සහ CX. දැන් මම කල්පනා කරන මෙහෙම. බලමු. මොනයම් ක්‍රමයකින් හරි මෙන්න මේ ත්‍රිකෝණයයි අංග සම කරගත්තොත් තාම මං ක්‍රමේ දන්නේ නැහැ. මම හිතනවා. මං හිතන්නේ එහෙමයි. මේ ත්‍රිකෝණයයි අංග සම කරගත්තොත් අනිවාර්යෙන් අනුරූපාංග මොකද්ද වෙන්නේ? සමානයිනේ බා. පුතාලා දන්නෝ ත්‍රිකෝණාංග සාම්‍යයේ මිනිස්සු යොදාගන්නේ ප්‍රධාන වශයෙන් අවශ්‍යතා දෙකකට. එකක් වර්ගඵල සමාන කරන්න. අනිත් එක අනුරූපාංග සමාන කරන්න. පැහැදිලිද? එහෙනම් පුතේ මේ දෙන්න සමාන කරන්න තියෙන හොඳම ක්‍රමේ තමයි මෙන්න මේ ත්‍රිකෝණ දෙක මොකද්ද කරන්න ඕන? අංග සම කරන එක. මොකද්ද කරන්න ඕන? අංග සම කරන එක. හරි. දැන් අපි බලමු මොනියම් ක්‍රමයකින් හරි මැච් එක ගහන්නේ කොහොමද කියලා. අංග සම කරන්න පුළුවන් ක්‍රම හතරයි තියෙන්නේ. පාකෝපා, කෝකෝපා, පාපාපා, කර්ණපා. දැන් බලමු. දැන් ඔන්න බලන්න බලපන්. මේ මැච් එක ගහන්නේ මෙහෙම හොඳට බලන්න. මේ පාදෙට මේ පාදේ සමාන. හරි. පාදයක් හරි. පාදයක් හරි. මේ කෝණෙට මේ කෝණේ සමානයි ප්‍රතිමුඛ කෝණ. කෝණෙකුත් හරියකෝ. ඊළඟට මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයිනේ. උඹලට පේනවද Z කෝණ මෙන්? Z කෝණ. මේ කෝණෙට මේ කෝණේ සමානයි. මොකද හේතුව? ඒකාන්තර කෝණ. එහෙනම් ඔය ත්‍රිකෝණ දෙක මොකද්ද වෙන්නේ? කෝකෝ පායටදී මොකද්ද වෙන්නේ පුතේ? කෝකෝ පායටදී මොකද්ද වෙන්නේ? අංග සමයි. ඒ කොහොමද මේ? කෝණ දෙකයි ඩබල් ඉරට කෙලින් පාදයයි ඩබල් ඉරට කෙලින් පාදය සමානයි. අනුරූප පාදය සමානයි. එහෙනම් මේක කෝකෝ පායටදී මොකද්ද වෙන්නේ පුතේ? අංග සමයි. අංග සම නම් අනිවාර්යෙන් මේ පාදෙට මේ පාදෙ මොකෝ වෙන්නේ? මේ තනි චාපෙට ඉස්සරහින් තියෙන පාදේ තනි චාපෙට ඉස්සරහින් තියෙන පාදෙට අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕන? ඉවරයි. ගාන ඉවරයි. දැන් මං හදන්නද? හදපු නැති කට්ටිය හදන්න විනාඩියක් දෙන්න. මං හදන්න කලින් විනාඩිය පුළුවන් නම් ලියහම් පුතේ පුළුවන් නම්. ජ්‍යාමිතිය ලියහම්. වැරදුනට කමන්නේ. උදයංග සර්ගේ ටියුට් එකේ 16 වෙනි ගාන. ඉක්මන් කරන්න. තනියෙන් ලියන්න පුතේ හුරු වෙන්නත් එක්ක. උදයංග සර්ගේ ටියුට් එකේ 16 වෙනි ගාන. උදයංග සර්ගේ ටියුට් එකේ 16 වෙනි ගාන මෙහෙමයි. වැඩ කරන සුපිරි සෙට් එකක් ඉන්නව පුතේ ඔන්ලයින් එකෙත්. කොළඹ රාජකීය මහානාම කුරුණෑගල මලියදේව හෙන්න සෙට් එකක් ඉන්නවා.
ළමයි 400කට 500කට ආසන්න ප්‍රමාණයක් ඔන්ලයින්. ඔයාලටත් වැඩිය හරි උනන්දුයි ඒ කට්ටිය. ටියුට් එක එහෙම විනාඩි 5ක් පරක් වෙන්න බෑ. ටියුට් එක මං සිස්ටම් එකට දාලා මං ගෲප් වලට ටියුට් එක දාන්නේ නෑ පුතේ. සිස්ටම් එකට ගෲප් එක මේ සිස්ටම් එකට PDF එක දාලා මං නිවේදනයක් දෙනවා ටියුට් එක දැම්මා කියලා. හරි ගොඩක් ළමයි අරගෙන තියෙන්නේ. හරි. 16 වෙනි ගාන. ටොනි එක තේරුණාද? කරන වැඩේ පුතේ ගැඹුරින්ම කරමු. මට ඕනනම් ඔයාලා සනසල යවන්න පුළුවන්. ඔන්න පුතේ ගාන පොඩි ගානක් දීලා ඔයාලා හිතනවා අඩෝ ගණන් පට්ට ලේසි. ජ්‍යාමිතිය තමයි ලේසි කියලා බොරු ගණන් දෙක තුනක් හදලා යවන්න පුළුවන්. විභාගෙට එතකොට ලකුණු නැහැ. මෙන්න මේ වගේ ගණන් හැදුවොත් ගොඩ යන්න පුළුවන්. හරි. ඔන්න දැන් උදයන්ග සර් ලියනවා කවුරුත් උදව් කරන්න. උදයන්ග සර් ගාන ලියනවා බලාගෙන ඉන්න. ADE ත්‍රිකෝණය හා CEX ත්‍රිකෝණය සලකමු. හරි එක හරි. AE සමානයි EC. தත්ත්වය ඒක දීලා තියෙනවා මධ්‍ය ලක්ෂණ. ඊළඟට බං මෙන්න මේ කෝණය AED සමානයි මේ කෝණය හයියෙන් කියන්න පුතේ CEX මට උදව් කරොත් ඔයාලට පුළුවන් වෙනවා. ඒ පිනෙන්ම ඔයාලට පුළුවන් වෙනවා. ප්‍රතිමුඛ කෝණ හේතු ලියන්න හැමතිස්සෙම මේ කෝණයට මේ කෝණේ සමාන උනේ පැටියෝ මොන හින්දාද? ප්‍රතිමුඛ කෝණ. මොන කෝණද පුතේ? ප්‍රතිමුඛ කෝණ. ඊළඟට මේ කෝණයට මේ කෝණේ සමාන උනේ ඒකාන්තර කෝණ. ADE සමානයි. කියන්න පුතේ මේ කෝණේ CXE ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. එම නිසා කෝණ දෙකයි අනුරූප පාදය සමාන නිසා මට ලියන්න පුළුවන් AD ත්‍රිකෝණය අංග සමයි CEX ත්‍රිකෝණයට අවස්ථාව පා අවස්ථාව. ඔන්න ත්‍රිකෝණ දෙක අංග සම කර. මොන්ටිසෝරි ළමයිටත් කියලා දුන්නා නම් ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න තේරෙයි. පට්ට නෝන්ටි ගාන. අංග සම කරා. හරිද පුතේ? හරි. අංග සම කර. අඩුපාඩුවක් තියෙනම් කරගන්න. ඊළඟට අපිට කියනවා AD සහ CX සමාන බව පෙන්වන්න. AD සහ CX සමාන බව පෙන්වන්න. හරිද දෝනි? හරි. දැන් බලන්න මගේ පැණික බලාගෙන ඉන්න. AD CX තනි ඡාපයේ ඉස්සරහින් තියෙන. තනි ඡාපයේ ඉස්සරහින් තියෙන. එහෙනම් අනිවාර්යෙන් ඔය දෙන්න සමානයි. ඇයි ඒ? ඔය ත්‍රිකෝණ දෙක අංග සමනේ. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. කියන්න පුතේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. කියන්න මැනික අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ඔන්න බලන්න. සර් ලියනවා මෙහෙම. AD සමානයි CX හේතුව R3 AA. ඒ මොකක්ද යකෝයි? R3 AA කියන්නේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග කෙටි කරලා. ආච්චියාව නෙවෙයි මොකද්ද? R3 AA. ආච්චි AA නෙවෙයි. R3 AA. කියන්නේ පුතේ? ආච්චියාව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග කෙටි කරාම කොහොම ලියන්නේ පුතේ? R3 AA. ලියන්න පුතේ. ආච්චි ආවා.
ඊළඟට කියනවා 18 වෙනි ගාන ටියුට් එකේ 18 වෙනි ගාන ටියුට් එකේ 18 වෙනි ගාන චුට්ටක් බලා ගන්න. හරි. පුතේ බලන්න ටියුට් එකේ 18 වෙනි ගාන ඉල්ලීමක් කරලා තියෙනවා. ඉල්ලීමක් කරපු නිසා අනිවාර්යෙන් හදන්න වෙනවා. වැඩ කරපු ළමයි කරන ඉල්ලීමක් නිසා අනිවාර්යෙන් හදන්න වෙනවා. අත උස්සන්න 18 වෙනි ගාන හදන්න උත්සාහ කරපු කට්ටිය. 18 වෙනි ගාන හදන්න උත්සාහ කරපු කට්ටිය කෝ බලන්න. පිරිමි ළමයි. ටියුට් එක කරේ නැද්ද? පින නැහැ. පින නැහැ කියන්නේ ඔක තමයි. හරි. 18 වෙනි ගාන චුට්ටක් බලන්න මම උදව් කළා. උදව්වක් දෙන්න. හරි. Q S A C B R P බලාගෙන ඉන්න. මේ පාදයට මේ පාදේ සමානයි. ඔන්න වගේ එකක් දීලා තියෙනවා පුතේ. මට පේනවා අපි සෑහෙන ගොනාට අඳලා තියෙනවා. මට බලමු. රූපේ ABC යනු AC සමානයි AB වූ සමදීපාද ත්‍රිකෝණයක්. හරි. එහි A හරහා ඇඳ ඇති PQ රේඛාව B හා C සිට BR සහ CR සම්බන්ධ ඇත. AR සමානයි CS බව. AR සමානයි CS බව. AR මේකයි මෙන්න මේකයි. මේකයි සමානයි කියලා පෙන්වන්න. හරි. දැන් ඔයාලට බැලු බැලමට පේනවා ත්‍රිජිකෝණී ත්‍රිකෝණ දෙකක්. මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරොත් මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරොත් අපිට මැච් එක ගොඩ දා ගන්න පුළුවන් කියලා හිතෙනවා. මේ පාදයයි සමාන කරන්න නම් අනිවාර්යෙන් ওই ත්‍රිකෝණ දෙක අංග සම කරන්නම වෙනවා. තේරුණාද? කිසිම දත්තයක් නැතුව පාද දෙකක් සමාන බව පෙන්වන්න පුළුවන් එකම ක්‍රමය මොකක්ද? අංග සාම. කිසිම දත්තයක් නැතුව ත්‍රිකෝණ දෙකක වර්ගඵල සමානයි කියලා පෙන්වන්න පුළුවන් එකම ක්‍රමය මොකක්ද? අංග සාම. ඒ හින්දා තමයි මම උඹලට කියන්නේ මේ අංග සාම්‍ය කියන එක පට්ට වටිනෝ ජීවිතේ. ජ්‍යාමිති ඉගෙන ගන්න කැමති එකෙක් නම් අංග සාම්‍ය සුපිරියටම පුළුවන් වෙන්න ඕන. බලාගෙන ඉන්න. මේ ත්‍රිකෝණේ අංග සම කරන්න නම් කර්ණය හරි. එයි මේකත් ත්‍රිජිකෝණයේ ඉස්සරහින් තියෙන පාදේ ත්‍රිජිකෝණයේ ඉස්සරහින් තියෙන පාදේ හරි. කර්ණ හරි. ඊළඟට බලමු බං මේ කෝණ එකත් හරි. කර්ණේ හරි. තව පාදයක් නේ පුතේ. තා පාදයක් මොකක් හරි වුණා නම් මැච් එක ගහ ගන්න තිබුණා. තා පාදයක් සමාන කරගන්න. විදියක් බලන්න කල්පනා කරන්න බලන්න. තත්ත්වයක් අඩුයිද බලමු. බලන්න පුතේ මොනියම් ක්‍රමයකින් හරි කර්ණය දෙක සමානයි. තා පාදයක් හරි. නැත්තම් පාකෝපා හරි. හැදුවද පුතේ මේ? හැදුවා. මට කියන්නකෝ කර්ණපා වලින්ද හැදුවේ? එහෙනම් පාකෝපා කෝකෝපා එහෙනම් පාද දෙක හරි.
කෝණෙකුත් හරි. සුදු පාද දෙකකුත් හරි. කෝණෙකුත් හරි. එහෙනම් තව කෝණයක් හොයාගත්නම් මැච් එක ගහගන්න හංගල තියෙන්නේ. හංගල තියෙන හොයාගන්න ඕන. හරි. කරමු බලන්න චුට්ටක් හරි. කරමු නැති කට්ටිය ගොඩ දෙනෙක් ඉන්න ඉක්මන් කරා. රූපය අඳින්න ඕනේ නැහැ. හිතලා කරමු බලන්න. මොකද්ද? ඒකට කැපෙනවා. ඉක්මන් කරා. මං හැමදාම කියන කතන්දරයක් තමයි ජ්‍යාමිතිය කියන්නේ පුතේ හංගපු දේවල් හොයන එක. ඔන්ලයින් ළමයින්ටත් කියන්නේ තනියෙන් හදන්න පුතේ හැදුවේ නැත්තම් මං උදව් කරනවා. ජ්‍යාමිතිය කියන්නේ හංගපු දෙයක් හොයන එක. එක දත්තයක් හංගල රදීෂ. හංගල තියෙන්නේ මොනියම් ක්‍රමයකින් හරි හංගල තියෙනවා. අපේ මේ පුතා හැදුවද? හැදුවා. අදපුටෙක් මට නවත් දෙන්න මන් ළඟට එනවා දැන් දෙන්නෙක් එක එක ක්‍රම කිව්වා. කියලාද? හදන්න පුතේ වෙලාව ගියාට කමන්නේ. ඔන්ලයින් දරුවෝ හදපු කට්ටිය අත උස්සා. මාරු. මාරු. කොහමද? ඔව්. ඈ? නෑ ඕ ප්‍රතිමුඛ කෝණ නෙමෙයි. ප්‍රතිමුඛ කෝණ නෙමෙයි. හොඳට හිතා. රයිස්. අනු. දැන් ඔය හරි ළඟට ගියා. බලන්න. පංකර. පෙරදුනාට කමක් නැහැ පුතේ හිතන්න. අපේ ලංකාවට නැත්තේ හිතන්න පුළුවන් බුද්ධිමත් ජනතාවක්. හිතන්න බෑ අපේ මිනිස්සුන්ට. ගොඩක් මිනිස්සුන්ට හිතන්න බෑ.
හරි. හරි. දැන් බලා ගන්න පාවිච්චි කරන ක්‍රමය. මේක ඉතාමත් සරල ක්‍රමයකින් මැච් එක ගන්න පුළුවන්. සමහර දරුවෝ මට කියනවා මේ වෙලාව යන හින්දා මං ගන්නෙ. නැත්තම් මං ඔයාලට අද දවස මුණත් ඕකට දෙනවා. අපරාධේ. මේ ගෙදර වැඩ කරපු දරුවන්ට නම් වෙලාව ඕනේ නැහැ. උන් අනිවාර්යෙන් ඕක පැය ගාණක් උත්සාහ කරලා ඇත්තේ. බලාගෙන ඉන්න. මේ කෝණේ ප්‍රතිමුඛ කෝණවල. අවුත් දන්නේ කියන්නේ. මේ කෝණේ ප්‍රතිමුඛ කෝණ නෙවෙයි. ඔන්න බලන්න උදයන්ගසගේ තර්කය හොඳට බලාගෙන ඉන්න. බලාගෙන ඉන්න හොඳේ. හොඳට බලාගෙන. මම දානෝ මේ කෝණේ x බලාගෙන ඉන්න. මේ කෝණේ y කියලා දානවා. නිකමට දානවා. නිකමට දානවා. මේ කෝණේ x මේ කෝණේ y කියලා දානවා. හරිද? නිකමට දානවා. හරි. දැන් ඔයාලට පේනවද? බලාගෙන ඉන්න. හිතන විදිය බලා ගන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? අංශක 180යි. පිළිගන්නවද? හරිනේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. හරි. ඒකත් හරි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180යි. දැන් උත්තරය අවිල තියෙනවා. මොලේ කල්පනා කරන එකට නම් දැන් උත්තරය අවිල තියෙනවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180 නම් අනිවාර්යෙන් x ධන y කීයද? ඇයි බම් මේක 90 නම් ඉතුරු දෙන්නක එකතු 90 වෙන්න එපා. පිළිගන්නවද? ඔව්. x ධන y 90යි. හරිනේ? හරි. මෙන්න ඊළඟ එක බලන්න තර්ක කරන එක. සරල රේඛාවක් මත කෝණව එකතු අංශක 180යි. 180න් 90ක් ගියාම ඉතුරු දෙන්න 90යි. එහෙනම් මේක y නම් ඒ දෙන්නක එකතු 90 නම් මෙතන එන්න ඕන කවුද? x බා. තේරුණාද? ඔන්න ආයිමක් කියනවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි. ඒකෙන් 90ක් ගියාම මේ දෙන්නක එකතු 90ක්. පිළිගන්නවද? පිළිගන්නවද? ඔව්. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණය එකතු අංශක 180යි. මේකෙන් 90ක් ගියාම මේ දෙන්නක එකතු 90යි. මේක y නම් y ට x එකතු වුණොත් නේද 90 වෙන්නේ. එහෙනම් මේක මොකද්ද වෙන්න ඕන? x. එහෙනම් මේ කෝණයට මේ කෝණය මොකද්ද වෙන්නේ? සමාන. පැහැදිලිද? සර් ඕක කොහොමද ඔප්පු කරන්නේ? ඔප්පු කරන්නේ මෙහෙමයි. බලාගෙන ඉන්න. ඔප්පු කරන්නේ මෙහෙමයි. බලාගෙන ඉන්න මේවා සුපිරි ගණන්. ආයේ මේ නන්නත්තර ගණන් නෙවෙයි සුපිරි ගණන්. ඔන්න බලන්න ඔප්පු කරන්න හැටි. බලාගෙන ඉන්න. හොඳට බලාගෙන ඉන්න. xy කතන්දරේ මම අයින් කරනවා මම ගත්තේ හිතන්න. xy වලින් තමයි සාමාන්‍යයෙන් උදයන්ග සර් හිතන්නේ. හා. දැන් ඔන්න ගාන ලියනවා හොඳට බලාගෙන ඉන්න. කියන්න පුතේ මේ කෝණේ කියන්න මගේ මැනික PAR කියන්න. PAR ධන මේ කෝණේ කියන්න මැනික ABR ධන මෙතන 90යිනේ මං කෙලින්ම 90 දානවා. 90 සමානයි 180යි. හේතුව මොකද්ද බා? හේතුව මොකද්ද? ඔව්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. අත උස්සන්නේ ඒක තේරුණු කට්ටිය. guys ත්‍රිකෝණයේ මේ කෝණේ එකතු අංශක 180යිනේ. පිළිගන්නවද? හරි. ඊළඟට පිළිගන්නවද? මේ තුන් දෙනාගේ එකතුවත් අංශක 180යි. කියන්න. මේ කියන්න. SAC ධන මේක 90යි. මේක කියනකො RAB ධන 90 සමාන 180. දැන් මගේ පුතේ උඹලට පේනවද සමීකරණයක වම් පැත්ත සමාන නම් අනිවාර්යෙන් දකුණු පැත්තත් මොකද්ද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. පැහැදිලිද? ඔන්න බලන්න එතකොට 90ට 90 යනවා. සමාන වෙනවනේ. තේරුණානේ? 90ට 90 යනවා. හරි. දැන් තර්ක කරමු. කියන්නේ ඒ කෝණෙට ඒ කෝණය මොකද්ද වෙන්නේ? මේ PAR
SAR එමෙ යවන්න බෑ. හරි. ඔක ලියාගෙන ඉක්මන් කරා. ඊළඟට අපි ඉතර කටිය. BAR කපන්න එපා. BAR ධන ABR ධන 90 සමාන 180. ඔක ලියා ගන්න පුතේ. මං කැපෙන කැපිල්ල කියලා දෙන්න. BAR ධන ABR ධන 90 සමාන 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු. SAC ධන RAB ධන 90 සමාන 180යි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. හරිද පුතේ? හරි. දැන් බලා ගන්න මැනික සුදු මැනික ඔන්න බලා ගන්න කැපෙන කැපිල්ල සුදු බලාගෙන ඉන්න පිරිමි ළමයි කවුරු බලාගෙන ඉන්න මේවා හුරු වෙන්න ඕන කැපෙන කැපිලි හුරු වෙන්න ඕන දකුණු පැත්ත සමාන නිසා වම් පැති දෙක මොකද්ද වෙන්නේ සමාන වෙන්න එපා 90ට 90 කැපුණා හරිද ඊළඟට මේ දෙන්න සමාන වෙන්න ඕන නේද එහෙනම් ඔන්න බලන්න BAR ධන ABR SAC සමානයි RAB බලාගෙන පුතාලට ඔන්ලයින් තමයි දරුවන්ට මේ හරිය පේනවද පේනෝනේ හරි ඔන්න බලන්න කැපෙන හැටි බලාගෙන ABR BAR අකුරු දෙක මාරු වෙලා විතරයි එකම කෝණේ මෙන් BAR RAB මෙතන මෙන්න බලන්න BAR කෝ BAR මෙන්න මේක බලාගෙන ඉඳපන් BAR අතන අරගෙන තියෙන්නේ RAB එකම කෝණේ නේද එහෙනම් ඕකට ඕක මොකද්ද වෙන්නේ කැපෙනවා එහෙනම් පුතේ උත්තරේ ගන්න පුළුවන් ABR සමානයි SAC ඉතාමත් සරල තර්කය කරගන්න ඉක්මන් කරා හරි පුතේ මෙහෙමයි ජ්‍යාමිතියට මීට වැඩිය හොඳ ලස්සන තව ක්‍රම ඔයාලා ගාව ඇති ජ්‍යාමිතියට පුතේ එක ක්‍රමයක් කියලා දෙන්න බෑ එහෙමනම් ගුරුවරයා වැරදි සමහරක් වෙලාවට මීට වැඩිය කෙටි ක්‍රම ඔයාලා ගාව තියෙන්න පුළුවන් එකම ගාන හදන ක්‍රම 10ක් 15ක් වුණත් තියෙන්න පුළුවන් ඒ ජ්‍යාමිතිය හැටි පුතා ඒකනේ පුතේ ගණන් පේපරේ බලන්න කවදාවත් විද්‍යා ගුරුවරුන්ට දෙන්නේ නැහැ ගණන් පේපරේ බලන්නේ ගණන් ගුරුවරේ. හේතුව මේ එකම ගාන වෙන වෙන විදි වලට ළමයින්ට හදන්න පුළුවන්, හිතලා හදන්න පුළුවන්. ඒ ජ්‍යාමිතිය හැටි. මම ඔය එක ක්‍රමයක් පෙන්නුවා විතරයි. හරි? හරි. එහෙනම් පුතේ දැන් ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන් නේ? කොහොම කරන්නේ? ඔන්න බලන්න. මේ පාදයට මේ පාදේ සමානයි. මේ කෝණයට මේ කෝණේ සමානයි. මේ කෝණෙට මේ කෝණේ සමාන. එතකොට පුතේ කෝකෝ පා යටතේ ඕක මොකද්ද වෙන්නේ? අංග සම. තේරුණානේ? කෝකෝ පා යටතේ අංග සමයි. එම නිසා අංග සම නම් මේකට මේක මොකද්ද වෙන්නේ? තනි චාපෙට ඉස්සරහින් තියෙන එක තනි චාපෙට ඉස්සරහින් තියෙන එකට මොකද්ද වෙන්නේ? සමානයි. කරලා පෙන්නමු. හා කරමු මාත් එක්ක. ඉක්මන් කරන්න. මාත් එක්කම කවුරුත් කරමු. හා කරන්න. ACS මාත් එක්කම කරමු.
ACS ත්‍රිකෝණය හා ABR ත්‍රිකෝණය සලකමු. අංග සම කරන්න හදන්න. කරපු නැති කාට්ටිය මාත් එක්ක කරමු. ACS ත්‍රිකෝණය හා ABR ත්‍රිකෝණය සලකමු. සලකන ත්‍රිකෝණ දෙක ලියන්න ඕන. ඊට පස්සේ AC සමානයි AB தත්ත්වය. ඒක දීලා තියෙනවා. AC සමානයි AB தත්ත්වය. ඊළඟට මේ කෝණය පුතේ ASC මාත් එක කරමු. ASC කෝණය සමානයි ARB කෝණයට. தත්ත්වය. ASC කෝණයට සමානයි ARB කෝණය. ඒ වගේම අර අතන සාධනය කරපු එක ABR සමානයි SAC මොකද දාන්නේ? කලින් සාධනය කරපු නිසා මොකද කියන්නේ? ඉහතදී සාධනය කරන ලදී නැත්තම් කෙටියෙන් ලියනවා සාධිතයි. ඉහතදී සාධනය කරන ලදී නැත්තම් යටින් ලියන්න සාධිතයි. 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 හරි. එම නිසා ACS ත්‍රිකෝණය අංග සමයි ABR ත්‍රිකෝණයට. මොකද හේතුව? පා අවස්ථාව. ඔන්න ත්‍රිකෝණ දෙක අංග සම කර. පා අවස්ථාව. පා අවස්ථාව. හරි. මෙහෙම අර මේ ගාන හදපු නැති යවුන්ට නම් මෙලෝඩියක් ඕක තේරෙන්නේ නැහැ. ගාන හදන්න උත්සාහ කරපු කට්ටියන තේරෙනවා. ඒ නිසා ලියන්න පුළුවන් අංග සම නිසා අනුරූපාංග සමානයි. කියන්න පුතේ. CS සමානයි AR. ඕක බවනේ පෙන්වන්න තියෙන්නේ. CS සමානයි AR හේතුව R3 AA අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. R3 AA අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. හරි. ඇතිනේ පුතේ? හරි. මම 19 වෙනි ගානත් දැන් ඔයාලට කරලන්නේ නැහැ. 19 වෙනි ගාන මම ඔයාලට අවස්ථාව දෙනවා ලබන සතිය හදන්නේ. සුපිරිම ගානක්. හදන්නේ. සමහරු නම් හදලා තියෙන්නේ. හදන්නේ. එච්චරයි පාඩමේ තියෙන අමාරුම ගණන් දෙක ඔය. හරි. මට මාර සතුටුයි දරුවෝ අමාරු ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන්. ඇත්තටම මාර සතුටක් තියෙනවා. කියන්නේ ගෙදරදී වැඩ කරපු ළමයි පේනවා. මේක ලියාගත්ත නේ පුතේ. හරි. ලබන සතියේ අපි පළවෙනියටම අපි ඉතුරු ගාන හදමු 19 ගාන. අනිත් ළමයින්ටත් කියන්නේ පිරිමි ළමයින්ට කියන්නේ විශේෂයෙන්ම ඔය ටියුට් දෙන්නේ උදයන්ග සර් දැන් වෙන ගුරුවරු වගේ මේ මාස්ටර් ගයිඩ් එකෙන් උස්සලා ඊළඟට වෙන වෙන ගුරුවරුන්ගේ පොත් වලින් උස්සලා නෙවෙයි. ඔතන තියෙන්නේ සියල්ල වාර විභාග ප්‍රශ්න. ඔය ටියුට් එක පණ වගේ රකින්න පුතේ. විභාගෙට උඩින් දවසේ ඔය ටියුට් එක හදලා ගියා නම් හොඳටම ඇති. මාර වටිනවා පුතේ ඔක්කොම තියෙන්නේ වාර විභාග ප්‍රශ්න ටික. ඒ නිසා තමයි එක දිගට නැතුව දැන් මම ලබන සතිය
ලබන සතියේවත් මගේ පුතාලා කරන් එයි කියලා මම විශ්වාස කරනවා. අද අනිවාර්යයෙන්ම පුතාලගේ අද හරි හෙට හරි ඇතුළත ඔන්ලයින් දරුවන්ට ගෲප් වලට දාලා තිබුණද පුතේ? වෙබ්සයිට් එකෙන් ගත්ත කට්ටිය අත උස්සන්න ඔන්ලයින් සෙට් එක. ගොඩ දෙනෙක් අරගෙන. හරි. එහෙම නැති වුණොත් ගෲප් වලට හරි දාලා මේ සතිය ඇතුළත ලබා දෙනවා. හරි. අපි අවසානට නැවැත්වුවේ කොතනද? ගිය සතියේ. ගන්න පුතේ ගිය සතියේ. ගන්න ගිය සතියේ නෝට් එක. එක එක්කෙනා නැගිටලා ප්‍රශ්න අහන්න හදා. විනාඩියක් දෙන්නම් බලා ගන්න. මං කියන කෙනා නැගිටින්න ඕන. ආය අනම්මනම් ටොක්ස් බෑ. මම කියන කෙනා නැගිට උත්තර දුන්නා. ඔන්ලයින් දරුවන්ටත් මේ පාර අවස්ථාව දෙන්න. කවිෂා සෙනුත්මි සිත්මිලා මට පේනවා මං අවධානයෙන් ඉන්නවා. ඉෂාරා ගිය සතියව මම බලන්නේ. ගාල්ලේ ඉඳන් උදයන්ග සර් බල්ලයන් ඇවිල්ලා මෙතන ඉස්සරහත් ඉඳලා ගියා. ඉෂාරා. රොනාල් සේමික මට පේනවා. නදීෂ. ඕකේ. ගන්න ගිය සතිය ඉගෙනුව වර්ගඵලය කියන මාතෘකාව. වර්ගඵලය කියන මාතෘකාව. හරි. හරි. නෝට් එක බලා ගන්න. මං අහන කෙනා නැගිටින්න. හරි. ඉක්මන් කරා. ධෝනි නැගිටින්න. අපේ ධෝනි. ඔව්. හරි. දෙන්නෙක් නැගිටලා. හරි සතුටු. එක්කෙනෙක් නෑ. ධෝනිකින් ඊළඟ එක අහන්න. ට්‍රැපීසියමක වර්ගඵලය හොයන්නේ කොහමද? පොත් වහන්න. සියලු දෙනා පොත් වහන්න. පොත් වහන්න. ධෝනි කියන්න උදව් කරන්න එපා. සනුරි ට්‍රැපීසියමක වර්ගඵලය හොයන්නේ කොහමද? පාඩියෙන් බලා ගන්න. පුත් කියන්න ට්‍රැපීසියමක වර්ගඵලය. යකෝ දැන් අල්ලපු ගෙදර නැන්ද වගේ ඇහුවනම් ඔහොම ඉන්නේ. අද දාවේ. එහෙම හා. පුතා කියන්න ට්‍රැපීසියමක වර්ගඵලය. මුන් මේ මොනෝ ගහලද බං ඉන්නේ පන්තියේ. ඉරිරි ෂර්ට් එක රතු පාට. නැගිටින්. සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදෙනවා. පාඩිය. ධෝනි. අපුඩ ගන්න අපේ කෙල්ලට. අයියෝ මක්කුන්දා නෙමේ. කියන්න පුතේ ට්‍රැපීසියමක වර්ගඵලය හොයන්නේ කොහොමද චණ්ඩලතා? සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදලා වැඩි කරනවා ලම්බ උසින්. කියන්න පුතා. right ඊළඟ එක්කෙනා ඊළඟ ගොදුර. ධෝනි. මට කියන්න සමාන්තරාශ්‍රක වර්ගඵලය හොයන්නේ කොහොමද? ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස අප්පුඩයක් ගන්න පුතා හයියෙන්. right. ධෝනි. වෘත්තයක වර්ගඵලය හොයන්නේ කොහොමද? පාඩි. වෘත්තයක වර්ගඵලය හොයන්නේ කොහොමද? pi r. very good. සුදු පාට ටී-ෂර්ට් එක Puma. වෘත්තයක වර්ගඵලය හොයන්නේ. pi r වර්ග අප්පුඩයක් ගන්න පුතා හයියෙන්. මරුගෝ. පුතේ වැඳලා කියන්නම් මේ සතිය උගන්නන ටික ලබන සතිය බලාගෙන එන්න පැටියෝ. ඔයාලට රෙකෝඩින් එක හරි බලන්න දැන් අවස්ථාව තියෙනවනේ. ලැජ්ජයිනේ පුතා කවුරු හරි යහුවොත් යන එන ගතරතුර කොහෙද පන්ති යන්නේ? උදයන්ගසගේ පන්ති කියන්නේ මේ මහලු කුටි කියන්නේ. ට්‍රැපීසියමක වර්ගඵලය.
ලැජ්ජාව කියන එක පුතා මටත් එක්ක එනවනේ. හා මුලින් ඉඳන් කියමු පටපට ගාලා. සමචතුරස්‍රක වර්ගඵලය. පැත්තක දිග වැඩි කිරීම පැත්තක ඍජු කෝණාසක වර්ගඵලය. ත්‍රිකෝණයක වර්ගඵලය. භාග්‍යතාලේ දෙකෙන් එක වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. සමාන්තරාශය වර්ගඵලය. ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. මට කියන්න වෘතේ වර්ගඵලය. පයි r වර්ග. දැන් මම ගානක් දෙනවා. පන්ති ඔක්කොම හදලා නැගිටින්න ඕන. පොත වහලා නැගිටින්න ඕන. right. ඉෂාරා හරිනේ. right. කවිෂා සෙනුත්මි ලෑස්ති වෙන්න සිත්මි මුතුම්දි සේමික ඉක්මන් කරන්න. right මෙන්න ගාන 56 සෙන්ටිමීටර්. ටක් ගාලා මෙයාගේ වර්ගඵලය හොයලා දෙන්න ඉක්මන් කරන්න. යකෝ වෘතයක වර්ගඵලය හොයාගන්න බැන්න වැඩක් තියනවද? ජීවත් වෙලා වැඩකුත් නැහැ. ඉක්මන් කරන්න. නියමයි 40 ඉවරයි. අංක 1 ඔන්ලයින් දරුවෝ 40 ඉක්මන් කරන්න. නියමයි දෝනි. මරු හොඳේ. ඩයස් සුපිරි. හරි බලාගෙන ස්පාඩු වෙන්න. පන්තියේ 3 දෙනෙක් කැරෙන්න. අනිත් ඔක්කොම නැගිට්ටා. හරි. ඔන්ලයින් දරුවෝ උත්තරේ දාන්න chat එකට. උත්තරේ කීයද බලන්න. ඉෂාරා. right. ඔන්න බලන්න වෘත්තයක වර්ගඵලය හොයන විදිය. 3 දෙනාටයි බැරි උනේ. අනිත් ඔක්කොටම පුළුවන්. 5r වර්ග. 5 කියන්නේ 7න් 22යි. අරය 56 වැඩි කිරීම 56. 4ක් 1යි 56ට 4ක් 8යි. 22 වැඩි කිරීම 56 වැඩි කිරීම 8. මේක ආපු කට්ටියත් උසයි. මං කියන උත්තරේ පැත්තකින් දැන් මේක ආපු කට්ටිය. හරි. ඇත්තටම මෙතෙන්ට ආවනම් වර්ගඵලය හදන්න පුළුවන්. මෙතනින් එහා පැත්තට තියෙන්නේ ಗುಣ කිරීම 6 වසර. මන් දන්නේ නැහැ ඒක බැරි නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. සුදු නෝනා. මෙතනින් එහා පැත්තට තියෙන ಗುಣ කිරීම. මේක බැරි නම් ඉතින් කරන්න දෙයක් නැහැ. කොහොම ඒ කරන්නේ? 22 වැඩි කරන්න 56න්. කීයේ?
නිකමට පැත්තකට ගෙනilla ගුණ කරන්න හිතින් බැරි නා. 22 56න් වැඩි කරාම කීයද? 5 6 11න් 11 එකක් විතර 616යි. 616 දෙකක් 1232යි. 1232 8න් වැඩි කරාම 8000යි 8000 9600යි 9650යි. ආ 800. හරි. කො අනික් ටිකක් තුඹලා. උත්තරේ කීයද ආවේ? ආ 9856. අත උස්සන්න මේක ආපු දරු. මරුබා. හරි. මෙන්න ඊළඟ ගාන. ටක් ගාලා ලියා ගන්න. අර බැරි වෙච්ච තුන් දෙනාත් නැගිටින්න. බැරි වෙච්ච තුන් දෙනාත් දැන් නැගිටින්න ඕන. ඊළඟ ගාන බලමු කවුද හදන්නේ? කල්පනාවෙන් හදන්න පුතේ. මගේ පන්තියේ එක ළමයෙක්ටවත් ගණන් බැරි වෙන්න බෑ. ඒක තමයි මගේ හීනේ. මගේ එකම අභිලාෂයේ පන්තියේ එක්කෙනෙක්ටවත් ගණන් බැරි වෙන්න බෑ. හරි. පැටි ඕක ලියා ගන්න පටපට ගාලා බැරි වුණු කාණ්ඩේ. තුන් දෙනාටයි බැරි වුණේ. ඒ තුන් දෙනාත් මේකෙන් නැගිටින්න ඕන. හැට තුනයි සෙන්ටිමීටර්. මරු එන්න හොඳ සෙට් එකක් ඉන්න ඔබ වැඩ කරන පට්ට ආසාවේ බෑ මරු ඉන්න දෙන්නද දෙන්න ගරියට හදන්න තමයි මගේ අරමුණ වැඩ කරන්නේ නැති යවන්ට මාත් එක්ක ඉන්න බෑ ඉක්මන් කරන්න පැත්තකට ගෙනහිල්ලා ගුණ කරන්න එවලේ බැරි නා 63 11 වැඩ 693 890 මට හදන්න දෙනවා පණින්නේ අප්පොච්චිව ඉක්මන් කරන්න පාඩින් මාරු හොඳේ මාර විදියට මං උඹලට ගරු කරනවා බා මාර විදියට මගේ ළමයින්ට මං ගරු කරනවා සියලු දෙනාම ගණන් හදලා නැගිටිනවා හැබැයි ඔබට මෙහෙමත් පුළුවන් ළඟ ඉන්න එකාගෙන් බලලා නැගිටින්නත් පුළුවන් පට්ට ඌට මාරු විදියට හරියනවා කවදා හරි දවසක හරියනවා ඔන්ලයින් දරුවෝ දන්නවා හරි අනුන්ගෙන් බලවොත් බැලුවොත් ඉවරම ඉවරයි හරි 5r වර්ග ඒ 5 කියන්නේ 7න් 22යි අරය 63යි 63 වැඩි කිරීම 63 හතරක් එකයි දෙයියනේ හතරක් 9යි 63 කියන්නේ හතරක් 9 දැන් පුතා 22 ගුණ කිරීම 63 වැඩි කිරීම 9
උත්තරේ කීයද? ආ 12074යි. අත උසන්න මේක ආපු දරුවෝ. 12474යි. දැන් ඔයාලට තේරෙනවා ඇති දෙයියනේ මට වර්ගඵලය පුළුවන් ಗುಣ කිරීම බෑ. ඒ වගේ වෙලාවට ඔබ 6 වසරේ පන්තියට ඔන්ලයින් සම්බන්ධ වෙන්න. මේ දැන් පොඩි වාසියකුත් තියෙනවා. දැන් 6 වසර බැරි නම් 6 වසරේ මම ලින්ක් එක ෂේප් එකේ එවන්නම් සහභාගී වෙනවා. මොකද දන්නවද? 6 වසරේ පන්තියකට ආවොත් උන් හිනස්සල මරනවා. අන්න බං අයිය කෙනෙක් ඇවිල්ලා අපේ පන්තියට. හරිද? උන්න ඕන්ඩි දාන්න. ලැජ්ජයිනේ. ඔයාලට මම ලින්ක් එක හොරාට එවන්නම් ಗುಣ කරන්න බැරි කට්ටිය ඒකේ ඉන්නේ. රිසර්ච් උට. හරි. ලියන්න මාතෘකාව. අද තමයි පාඩමේ හදවත ඉගෙන ගන්න. ලියන්න මාතෘකාව. ලියන්න. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සෙවීම. අද තමයි මචං මැච් එක පටන් ගන්න. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සෙවීම. ලියන්න මාතෘකාව. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සෙවීම. මේක තමයි මේ පාඩමේ හදවත. මේ පාඩමේ හදවත මේක. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සෙවීම. හරි. මගේ රත්තරන් පැටව් උදයංග සර්ට ගරු කරනවා නම් ආදරේ නම් පෑන පැත්තකින් තියන්න. ආයේ සුපිරියටම කියලා දෙනවා. වෙන කාටවත්වත් වැඩිය මට හොඳට කියලා දෙන්න පුළුවන්. පෑන පැත්තකින් තියන්න. ඒ වගේම බර ගණන් හදන එකම පන්තිය මේක. සමහර පන්තිවල එපා කරනවා ඔබ. සමචතුරස්‍ර ගණන්ම හදනවා 250ක් විතර. ඍජු කෝණාංශ ගණන් 375යි. අපිරිය කරනවා. එතකොට එපා වෙනවා. සබ්ජෙක්ට් එක එපා වෙනවා. ආගෙන ඉන්න. පිරිමි ළමයි පෑන පැත්තකින් තියන්න. ගෑන් ළමයි ලේන්සුත් පැත්තකින් තියන්න වයිටෙක්සුත් පැත්තකින් තියන්න. හරි. දැන් ඔන්න උදයංග සර් උගන්වන්න හදන්නේ මගේ මැනික ලෝකේ තියෙන ඕනම කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය තර්ක කරන විදිය. ලෝකේ තියෙන ඕනම කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය තර්ක කරන විදිය. ඊට කලින් උදයංග සර් කියලා දෙන්නම් මොකද්ද මේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ කියලා. අහගෙන ඉන්න. සුපිරියට කියලා දෙනවා පුතේ අහගෙන ඉන්න. මෙන්න වෘතයක් තියෙනවා පුතේ. අහගෙන ඉන්න. මෙන්න කේන්ද්‍රය O. මෙන්න මේ විදියට කෑල්ලක් කපලා ගත්තට පස්සේ තමයි ඔන්න ඕකට තමයි කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. එතකොට අපේ සිලබස් එකේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියන එක අර්ථ දක්වලා තියෙන්නේ මෙහෙමයි. ඩයස් තමුසට කියන දේ තේරෙන්නේ නැද්ද? කතා කරන්න එපා. ඔන්න අවසාන නිවේදනය. හොඳේ. පිටිපැත්තට කියන්න. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන එක අපේ සිලබස් එකේ අර්ථ දක්වලා තියෙන්නේ මෙහෙමයි. හොඳට බලන්න. මේ මොනවද පුතේ? අරයන් නේද? අරය. අරය. මේකට කියන්නේ පුතේ චාප කොටස. චාප කොටස. එහෙනම් පුතේ අපේ සිලබස් එකේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන එක අර්ථ දක්වලා තියෙන්නේ අරයන් දෙකකින් සහ චාප කොටසකින් වෙන් වූ පෙදෙස. කියන්න පුතේ අරයන් දෙකකින් සහ චාප කොටසකින් වෙන් වූ. එහෙනම් මට කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද්ද? කායක පාරක් කියන්න පුතේ. අරයන් දෙකකින් සහ චාප කොටසකින් වෙන් වූ පෙදෙස්. හරිනේ. ඊට පස්සේ පුතේ මෙන්න මේ අරයන් දෙක අතර තියෙන කෝණයට කියනවා මොකද්ද නම? කේන්ද්‍රික කෝණය. මොකද්ද කියන්නේ පුතේ? කේන්ද්‍රික කෝණය. මොකද්ද ඒකට කියන්නේ? කේන්ද්‍රික කෝණය කියලා. තේරුණාද? එහෙනම් මට කියන්නේ කේන්ද්‍රික කෝණය කියන්නේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක අරයන් දෙක අතර කෝණය. කියන්නේ පුතේ මට කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද? අරයන් දෙකකින් සහ චාප කොටසකින් වෙන්න ඕන. එහෙනම් ලියන්න පුතේ මෙහෙම.
අරයන් දෙකකින් සහ ඡාප කොටසකින් වෙන් වූ පෙදෙස. 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 පෑන මාරු කරන්න. කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස අර්ථ දැක්වේ. කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස අර්ථ දැක්වේ. කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස අර්ථ දැක්වේ. මෙන්න මේක ඇඳ ගන්න පුතේ ඉක්මන් කරලා. මේ රූප සටහනම ඇඳ ගන්න ඉක්මන් කරන්න. කටුවට ඇඳ ගන්න ගෙදර ගිහලා ලස්සනට අඳින්න. සටහන ඇඳ ගන්න. අරයන් දෙකකින් සහ ඡාප කොටසකින් වෙන් වූ පෙදෙස කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වෙන. දෝනි වෘත ඛණ්ඩ අඳුනනද? වෘත ඛණ්ඩ. වෘත ඛණ්ඩ කියන්නේ මොනවද? දන්නවද? දන්නේ නැහැ. අත උස්සන්න දන්න කෙනෙක් ඉන්නව නම් වෘත ඛණ්ඩ දන්න කට්ටිය. වෘත ඛණ්ඩ කියන්නේ පුතේ මෙන්න මේවට. බලාගෙන ඉන්න. මෙන්න මේවට මෙහෙම කැපුවොත් වෘත ඛණ්ඩ. මේවට කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩ. ඔය දෙක පටල ගන්න එපා. අම්මේ බබාල්. අයිපසරේ පොඩි යම් ටිකක් ගන්න එහෙම. සුද්ධ පුත්තේ කලාපවලට කන මග මානක. අනින්. හරි. මේවට කියන්නේ පුතේ වෘත ඛණ්ඩ. මේවට කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩ. පටල ගන්න එපා. ගොඩක් ළමයින්ට ওই දෙක පැටලෙනවා. හරිද? හරි. දැන් පෑන පැත්තකින් තියන්න. මැච් එක ගහන්න හදන්න. පෑන පැත්තකින් තියන්න. සුදු මහත්තයෝ එකපාරයි කියලා දෙන්නේ. තේරුණත් නැතත් එකපාරයි කියලා දෙන්න. දෙපාරක් කියලා දෙන්නේ නැහැ. ඒ හින්දා හොඳට අහගෙන ඉන්න. කවුරු හරි කෙනෙක් පෑන් අතේ තියාගෙන විගඩමක් නැටුවොත් එයා නැගිටලා ඇවිල්ලා එතනින් එහාට ලෙසන් එක කරන්න ඕන. ඒ කියන්නේ එයාට දැනුම වැඩි හින්දානේ සද්ද නැතු වෙන්නේ. වටපිට බලනවා යාළුවොත් එක්ක කතා කරන්නේ දැනුම වැඩි නිසා. ඊට පස්සේ එයා ලෙසන් එක කරයි. හරි. බලාගෙන ඉන්න. ඔන්න පුතේ උදයන්ග සර්ගේ තර්කේ පොඩ්ඩක් බලා ගන්න. චණ්ඩලතා බලාගෙන ඉන්න. තීටා අරය ආ බලන්න. සම්පූර්ණ වෘතයක වර්ගඵලය හොයන්නේ කොහොමද? ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. පයි r වර්ග. පිළිගන්නවද? සම්පූර්ණ වෘතයක වර්ගඵලය හොයන්නේ පයි r වර්ග. හරි. එතකොට බං මේ කේන්ද්‍රය වටා සම්පූර්ණ කෝණය කීයද? 360යිනේ. පිළිගන්නවද? එතකොට අංශක 360 සමානුපාතිකයි phi r වර්ග. තේරුණේ? කෝණේ ලොකු වෙන්න වර්ගඵලෙත් ලොකු වෙනවා.
අනුලෝම සමානුපාතිකයි. කෝණේ චූටි නම් වර්ගඵලය චූටි. ඒකට තමයි අනුලෝම සමානුපාතික කියන්නේ. එක්කෙනෙක් වැඩි වෙනකොට අනිත් එකත් වැඩි වෙනවා. එක්කෙනෙක් අඩු වෙනකොට අනිත් එක්කෙනත් අඩු වෙනවා. ඒවට කියන්නේ මොනවද? අනුලෝම සමානුපාත. කසාද බඳින්න කලින්. හෙලෝ චූටි බිව්වත් ආමාබ්බුණු හරි. ආගෙන අන්නේ වගේ හැමදේම මෙයයි කරන දේ තමයි මෙයයි තුත් කරන්නේ. අනුලෝම තමයි ආගෙන මෙන්න මේ කෝණය වැඩි වෙන්න චණ්ඩලතා කෝණය වැඩි වෙන්න කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. ඔබට තේරුම් ගන්නවද? පිළිගන්නවද? හරි. ආගෙන සම්පූර්ණ ෆයි වර්ග කියන්නේ 360යි. කෝණේ 360. එතකොට පැටියෝ 360න් තීටා කියන කෑල්ල නේද කපලා අරන් තියෙන්නේ. 360 කියන කේක් එකෙන් තීටා කියන කේන්ද්‍රික කෝණේ කපලා අරන්. තේරුණානේ? එහෙනම් පුතේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සමානයි මොකද්ද? ෆයි r වර්ග කියන්නේ සම්පූර්ණ වෘතයක්. ඕකෙන් 360න් තීටා. ඔන්න උත්තරේ. තීටා. එහෙනම් මට කියන්න ලෝකේ තියෙන ඕනෑම කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද කියන්නේ? ෆයි r වර්ග ගුණ කිරීම 360න් තීටා. ආයිම කියන්න. ආයිම කියන්න. ලෝකේ තියෙන ඕනම කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන සූත්‍රය. හරි. කටපාඩම් කරන්න එපා. කොහොමද 360න් තීටා ආවේ? ලක්ෂයක් වටා කෝණය 360යි. ඒකෙන් තීටානේ කපලා ගත්තේ. ඒ නිසා 360න් තීටා. ඒකෙන් අංශ 30ක් කැපුවනා. 360න් 30යි. 60ක් කැපුවනා. 80ක් කැපුවනා. 90ක් කැපුවනා. තේරුණාද අම්මා? වැඩේ තේරුණාද? එහෙනම් අදින් පස්සේ මතක තියාගන්න මේක තමයි සූත්‍රය. මේ සූත්‍රයෙන් තමයි හැම මැච් එකක්ම ගහන්නේ. කියන්න පුතේ. ලෝකේ තියෙන ඕනම කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය වෙන සූත්‍රය කියන්නේ ෆයි r වර්ග ගුණ කිරීම තායක පාරක්. රයිට්. ඇඳ ගන්න පුතේ ඉක්මන් කරන්න. තීටා කියන්නේ ග්‍රීක අකුරක්. ඒක මේ සමහරු ලියලා කිව් අකුර වගේ. මේක වැරදි. මෙහෙම ලියලා වැරදි. මේ යකෝ කිව් අකුර. කිව් නෙමෙයි මෙන්න තීටා. තීටා. පීටා ලියන්නේ මෙහෙමයි. ඇල්ෆා, ගැමා, ඩෙල්ටා ග්‍රීක අකුරු. උසස් පෙළ මැක්ස් කරනවා නම් ඔබ කෝණ වලට දාන අකුරු මේවා. තීටා, බීටා, ඇල්ෆා, ගැමා. කොරෝනාත් ආවනේ කොරෝනා. ඩෙල්ටා, ඇල්ෆා නේ. ඔමික්‍රෝන් අඳින්න වේ ඔයා ගෙදර ගිහිල්ලා අඳින්න කට්ටියත් එක්ක එකතු වෙලා. ගොන් කතා අහන්න එපා. ඔමික්‍රෝන් වල සංකේතයක්. බෑනේ බම්බලත් එක්ක කරන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න.
කෝණ සඳහා දාන සංකේතය ග්‍රීක අකුරු ඇල්ෆා බීටා ඩෙල්ටා ගැමා. හරි. මකන්නද පැටියෝ? සුදු නෝනා මකන්නද? දෝනි පුතේ මකන්නද? හරි. ඔන්න පුතේ. දැන් ඔන්න උදයංග සර් කියලා දෙන්න හදන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ගන්න විදිය. පෑන පැත්තකින් තියන්න. එකපාරයි කියලා දෙන්න දෝනි අහගෙන ඉන්න. බලාගෙන ඉන්න. හරි. මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක සුදු නෝනා විභාගයට කියනවා මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්න. එතකොට මතක තියාගන්න මගේ රත්තරන් පුතේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්න නම් දත්ත දෙකක් ඕන. එකක් වෘත්තයේ අරය අනිත් එක කේන්ද්‍රික කෝණය. ඔය දෙක නැතුව ඉස්සරහට යන්න බෑ. පැහැදිලිද? අපිට මේ දෙකම දීලා. හරි. දැන් බලන්න ආදේශ කළ විසඳන හැටි. බලාගෙන ඉන්න. හොඳට බලාගෙන ඉන්න. කේන්ද්‍රික ඛණ්ඩේ වාෆා සමානයි. වාෆා සමානයි. 5r වර්ග ගුණ කිරීම 360න් තීටා 5r ගුණ කිරීම 300. ඔය සූත්‍ර ලියනකොට එක ලකුණක් දෙනවා බොලේ. අවදාවත් සමහරුන්ට පුතේ කොන්ක්‍රීට් එක හයි වුණාට පස්සේ සැටලිම ගලවනවනේ. ඒ වගේ දැනුම ස්ථාවර වුණාට පස්සේ ඕව ගණන් ගන්න නෑ බා. ඕව ලියන්නේ නෑ. උන්ට ලකුණු අඩු වෙනවා ඔබ. සමහර ඔය සුපිරි වැඩ්ඩොන්ට ලකුණු ගන්න බැරි ඒකයි. ඔය සූත්‍ර ලියනකොට වෙනම එක ලකුණක් හම්බ වෙනවා. අපරාධනේ පුතා. ඔක ලියන්න. ඊළඟට බලාගෙන ඉන්න. 5 වෙනුවට 7න් 22යි. අරය කීයද? ඒයි අරය 42යි. 42 වැඩි කිරීම 42. 360න් කෝණය කීයද? තීටා වෙනුවට දාන්නේ කීයද? ඇහෙන්නේ නැහැ. 60. right. ඔන්න බලන්න කැපෙන කැපිල්ල. සුදු බලා ගන්න කැපෙන කැපිල්ල. බලාගෙන. බිඳුවට බිඳුවයි. 6 වරක් 1යි. 6 වරක් 6යි. 7 වරක් 1යි. 42ට 7 වරක් 6යි. මේ 6ට මේ 6 කැපෙනවා. එතකොට ඉතුරු 22 වැඩි කිරීම 42. 22 42න් වැඩි කරාම 800 900 924 924යි වර්ග සෙන්ටිමීටර්. අත උස්සන්න තේරුණු කට්ටිය. සුපිරියටම තේරුණු කට්ටිය. පට්ට. මං ඉල්ලීමක් කරන පුතේ බෝඩ් එක නොබල රූපය ඇඳලා බෝඩ් එක නොබල හදන්න ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න.
මෙනි ලංකන තරගෙට හදමු රයිට් හැදුවා නැගිට්ටා මගේ පන්තියේ කිසිම කෙනෙක්ට වාඩි වෙලා ඉන්න බෑ මම ළඟට එනවා බොරුවට නැගිට්ටොත් Tamanට ඇත්තට නැගිට්ටත් Tamanට දෙකම ඔබට මාර වැට්ටුව කියලා මට ඔයාලට මට බලපෑමක් කරන්න බෑ මම යන්න ඕන ගමන දැන් ගිහිලි ඉවරයි ඔයාලා තමයි තාම ගමන යන්නේ ඒ නිසා ඉල්ලීමක් කරනවා Tamanට අවංකව බැරි නම් බැරි විදියට වාඩි වෙලා ඉන්න පුළුවන් නම් විතරක් හදලා නැගිටින්න මෙන්න ගාන කල්පනාවෙන් හදන්න හැදුව නැගිට්ටා හරි මෙන්න ගාන ලෑස්තිද හදන්න 1 2 3 4 5 6 පොත වහලා නැගිටින්න මරු ධෝනි සුපිරි මරු නැගිටින්න පුතේ පොත වහලා නැගිටින්න මරු පොත වහලා නැගිටින්න මම කියනකම් කියලා දෙන්න එපා කිසිම ළමයට කියලා දෙන්න එපා යාට තනියෙන් ගමන යන්න දෙන්න වැරදුනොත් අපි බලාගමු හරි දැන් උදව් කරන්න පුතේ වාඩි වෙලා ඉන්නව නම් යාළුවෙට උදව් කරන්න හරි වාඩි මරු උත්තරේ 154 ඇවිල්ලා තියෙනවා ඉෂාර කීයද ආයේ 308 ඇවිල්ලා තියෙනවා අත උසන්න 154 154 308 නෑ එකෙක් ඉන්නවා හරි බලමු පුතේ වැරදුනේ තැන බලමු හා 5r වර්ග ගුණ කිරීම 360න් තීටා චණ්ඩලතා ආගෙන ඉන්න 5r වර්ග ගුණ කිරීම 360න් තීටා 5 කියන්නේ 7න් 22යි අරය කීයද 14 වැඩි කිරීම 14 360න් සුදු ළමයෙක් මගෙන් අහනෝ මේ මොකද්ද සර් කෝණේ දෙන්න හිතුණ පයින්
මොන්ටිසෝරි පොඩි අයවත් දන්නවා මේක ඍජු කෝණයක් කියලා. අංශක කීයද? අංශක 360යි. අංශක 90යි. අයියෝ. මේ බෙලියත් ළමයින්ට මාමයිට් කැවිලා නැහැ. මොලේ වර්ධනය වෙලා නැහැ. ආගෙන බිඳුවට බිඳුව කැපෙනවා. කැපෙන කැපිල්ල බලාගෙන ඉන්න. 9 වරක් 1යි. 9 වරක් 4යි. 4ක් 1යි. 4ක් 2යි. දෙවරක් 1යි දෙවරක් 2යි. තව කැපෙනවා. දෙවරක් 1යි. දෙවරක් 7යි. 4ක් 22. 154යි. අත උසන්න මේක ආපු දරුවෝ. සුපිරි. මෙනිලංගාන. පුතේ මම කියන විදියට මේ ගණන් ටික හදාගෙන යන් ගොඩේ ගොඩ හොඳේ. මමනේ කියන්නේ. අඩුපාඩුවක් තියෙනම් සටහන් කරගන්න. උත්තරේ ලියාගෙන යන්න. පස්සේ හදමු. මෙන්න ගාන. තනියෙන් හදාන්න. ලෑස්තිද? අංශක 120යි 21යි සෙන්ටිමීටර්. අරය 21යි කේන්ද්‍රික කෝණය 120යි. හදමු බලන්න. මං කරන්න. කේන්ද්‍රික කෝණයේ වර්ගඵලය. හරි වාඩි මේ මම ඔය මේ නැගිටින්න ඇති 3-4 දෙනෙක් ඉන්නවා. ආගෙන ඉන්න. ඒ නැගිටින්න ඇති 3-4 දෙනා ගාවට මම ගිහිල්ලා බලනකොට ඇත්තටම උන්ට බැරි වර්ගඵලය හොයන්න නෙවෙයි. බැරි 22 21කින් ගුණ කරගන්න. තටමනෝ 22 යකෝ ලැජ්ජයි. මම ඒක කිව්වේ 6 වසරේ ලින්ක් එක දෙන්නම්. 6 වසරට එන්න. ලින්ක් එක දාන්නම් ගෲප් එකට. මේ එක ළමෙක් මගෙන් අහනවා සර් නැද්ද පොඩි කෙටි ක්‍රම එහෙම තියෙනවා. ආසයිද කට්ටිය අත උස්සන්න. හරි.
ආගෙන පුතේ ඕනම සංඛ්‍යාවක් 11න් ගුණ කරන කෙටි ක්‍රමය දන්නවද? දන්නෝනේ. ලෝකේ තියෙන ඕනම දිග සංඛ්‍යාවක් දුන්නොත් 11න් ගුණ කරන්න පුළුවන්ද? කොහොම මේ කරන්නේ? මේක 11න් ගුණ කළ උත්තරේ කියන්නේ 23456 11න් හිතින් දන්නවද කෙටි ක්‍රමේ? දන්නේ නැහනේ. අහගෙන ඉන්න. ඕනම සංඛ්‍යාවක් 11න් ගුණ කරන කෙටි ක්‍රමය තමයි ඔය සංඛ්‍යාවම එක ස්ථානයක් මෙහෙට කරලා ලියන්න. ලියලා එකතු කරා. 6යි 11න් 1යි 10.1ක් විතරයි. මේක ආවේ නැතුනොත් මගේ කන මං කපනවා. කැල් එකක් තියෙනවද? කැල් එකක් තියෙනවා නම් ගුණ කරලා බලන්න. 23456 11න් වැඩි කරාම 258016. තේරෙනවද? ඕනම සංඛ්‍යාවක් මහත්තයෝ ඕනම සංඛ්‍යාවක් 11න් ගුණ කරන්න පුළුවන් කෙටි ක්‍රමය තමයි ස්ථානයක් වමට පන්නලා ලියලා එකතු කරලා. ලේසි. හරිද? බලන්න මේකට ඕන වෙනවා. ඔන්න බලන්න. මේකට ඕන වෙනවා 11. ඇයි? 22 කියන්නේ දෙවරක් 11නේ. 22 කියන්නේ දෙවරක් 11නේ. 22න් ගුණ කරනවට වැඩිය හොඳයි අර විදියට 11න් ගුණ කරලා දෙකෙන් ගුණ කරනවා. මාර ලේසි බබා. කවුද අර මේ පිරිමිත් නොවන ගැහණුත් නොවන සද්ද දාන කයි. පොඩ්ඩක් පරීක්ෂාවට භාජනය කරන්න වෙනු. ආගෙන. ඔන්න බලන්න. 5r වර්ග ගුණ කිරීම 360න් තීටා. ධෝනි වෙනුවෙන් කියලා දෙන්න අහගෙන. 5 කියන්නේ 7න් 22යි. අරය කීයද? අම්මා අරය 21 වැඩි කිරීම 21. 360න් කෝණය කීයද අම්මා? කෝණය කීයද අම්මා? 120යි. ඔන්න බලන්න කැපෙන කැපිල්ල. ඩියුටි කැපෙන කැපිල්ල බලන්න. බිඳුවට බිඳුවයි 12 වරක් 1යි 12 වරක් 3යි. 7 වරක් 1යි 7 වරක් 3යි. 3ට 3 කැපුවා. ඔන්න බලන්න. දැන් ඉතුරුනේ 22 වැඩි කිරීම 21. මට 21 22න් ගුණ කරන්න කම්මැලි. මං අර විදියට ඔන්න බලන්න. 21 21 කොහොම ලියලා 11න් ගුණ කරාම 231යි. ඒක දෙකෙන් ගුණ කරාම 462 උත්තරේ. වව්! සර් නම් දෙයියෙක් නෙවෙයි දිවාලයක්. Thank you sir. අපි අනාථ වෙලා හිටිය අපි දැන් දෙන්න දුමින් යන්නේ. එයාගන්න. ඉක්මන් කරන්න. ටෙස්ට් වෙලාසනේ යන්න ඕන යන්න පුළුවන්. මොකෝ වෙලාව අහන්න. මේක අහන්න. හරි. ඉක්මන් කරන්න. මකන්නද? හරි. මෙන්න ඊළඟ ගාන. බලමු කවුද හදන්නේ කියලා. රෑස්තිද? උදයංග සර් මේ දෙන්නේ විභාගෙට එන ටිකම තමයි. දැන් මගෙන් අහන්න එපා කේන්ද්‍රික කෝණය මොකක්ද කියලා. කොන්කමට. ඉක්මන් කරන්න.
හරි නැගිට වාඩි වෙන්න පුතේ මරු අත උසන්න මේකට 1232යි රයිට් වල බලාගෙන ඉන්න පයි r වර්ග ගුණ කිරීම 360න් තීටා පයි කියන්නේ 7න් 22යි ධෝනි අරය කීයද 28 වැඩි කිරීම 28 360න් තීන්දුව කොහොනේ දීලා නැහැ මේ මැටි මේ ඕනම කෙනෙක් දන්න මෙතන අංශක කීයද ඔව් 180 සරල රේඛාවක් මත බද්ද 180 දැන් බලන්න කැපෙන කැපිල්ල බලාගෙන බිඳුවට බිඳුවයි 18 වරක් 1යි 18 වරක් 2යි 7 වරක් 1යි 7 වරක් 4යි දෙවරක් මෙතෙන්ට 2යි එතකොට පැටියෝ 22 වැඩි කිරීම 28 වැඩි කිරීම 2 ඉතින් පුතේ මට 22 වැඩි කිරීම 28 ඒව දෙකක් 56 හරි ඕන්නම් මේක දෙකෙන් ගුණ කරලා 11න් ගුණ කරන්නත් පුළුවන් මම මේක දෙකෙන් වැඩි කරනවා 56 පුතේ 56 දෙකෙන් වැඩි කරාම 112යි නේ එතකොට 11 වැඩි කිරීම 112 එහෙම උනේ කොහමද ඇයි බම් 22 කියන්නේ දෙවරක් 11 නේ දෙකෙන් ගුණ කරා 11 තියෙයි දැන් මේක 11න් ගුණ කරන්න හරි ලේසි ක්‍රමයක් උදයන්ග සර් කියලා දුන්නා මොකක්ද ස්ථානයක් මෙහෙට පන්නලා ලියලා එකතු කරන්න උත්තරේ 1232 ආපු කට්ටිය අත උස්සන්න අවංකේ ඔන්ලයින් සෙට් එක බලන්න 1232 ආවන රයිට් පට්ට මෙන්න ඊළඟ ගාන මේක හැදුවා කියන්නේ ඔයාලට අච්චුපතේ ඕනම ගණක් හදන්න පුළුවන් මේක හැදුවා කියන්නේ අච්චුපතේ ඕනම ගණක් හදන්න පුළුවන් මේ මේක 3 කාලා වෘත 3 කාලා පුළුවන් නම් ඔයාගේ වර්ගඵලය හොයන්න ඔබ සැබෑ දක්ෂයෙක් පට්ට දක්ෂයෙක් කවුරු හරි දරුවෙක්
ඔතන අංශක 90 දැම්ම නම් ඉවරටම ඉවරයි. 90 කියන්නේ කේන්ද්‍රික කෝණය කේන්ද්‍රික ඛණ්ඩයේ එළිය තියෙන කෝණය. ඇතුලේ කෝණේ හොයන්න ඕන. හරි වාඩි වෙන්න. හරි. පුතේ කවුරු හරි දරුවෙක් ඔතෙන්ට මැනික හරි. පුතේ මේ ආගෙන ඉන්න අම්ම කෙනෙක් ඇවිල්ලා කතා කරා. සුදු නෝනා ආගෙන ඉන්න. මෙතෙන්ට කවුරු හරි කේන්ද්‍රික කෝණයේ අංශක 90 දැම්මනම් වැරදි පුතේ. ඒකට හේතුව 90 තියෙන්නේ කේන්ද්‍රික කෝණයේ එළියේ. එහෙනම් පුතේ මෙන්න මේ ටික හොයා ගන්න ඕන. අපි ගොනාට අන්දලා තියෙන්නේ. එහෙනම් 360න් 360න් 90ක් අඩු කරන්න පුතේ. කීයේ 270. ආන් එහෙනම් අපි මැච් එකට බහින්න ඕන 270. හරි. ඔන්න බලන්න සර් හදනවා බලාගෙන ඉන්න. 5r වර්ග ගුණ කිරීම 360න් තීටා 5 කියන්නේ පැටියෝ 7න් 22. අරය කීයද 28යි. වැඩි කිරීම 28. 360න් 270. 270. හරිනේ. හරි. දැන් බලන්න කැපෙන කැපිල්ල සුදු බලාගෙන ඉන්න. ඔය ඩයස් බිඳුවට බිඳුවයි. 9 වරක් 3යි 9 වරක් 4යි. 27 කියන්නේ 9 වරක් 3යි 9 වරක් 4යි. 7 වරක් 1යි 7 වරක් 4යි. 4ට මේ 4 කැපෙනවා. එතකොට 22 වැඩි කිරීම 28 වැඩි කිරීම 3. මම මෙහෙම කරනවා. මෙතන 22 තියෙද්දි 28 3ෙන් වැඩි කරනොත් කීයද? 20 3ක් 60යි. 8 3ක් 8 3ක් 24යි 84යි. 84 දෙකෙන් වැඩි කරලා 11න් ගුණ. 84 දෙකෙන් වැඩි කරාම 168යි.
එහෙනම් 168 11න් වැඩි කරන්න 168 ඒව දෙකක් ලියන්න. 8යි 14න් අතර එකක් ඉතුරුයි. 1848යි වර්ග සෙන්ටිමීටර්. අත උස්සන්න පුතේ මේක ආපු දරු. අවංකේ මත උස්සන්න මේක ආවනම්. හරි සුපිරි. ලියා ගන්න ගෙදර වැඩ. ගෙදර වැඩ ලියා ගන්න. අත්‍යුපතේ පළවෙනි අභ්‍යාස ටික දැන් කරන්න පුළුවන්. වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ඕන එකක් හොයන්න පුළුවන්. ඒ වගේම වර්ගඵලයේ ටියුට් එක දුන්නද? නෑ. පුතේ ලබන සතිය එනකොට පුතාලට හම්බ වෙනවා ටියුට් එකක්. වර්ගඵලය වාර විභාග දාපු ටියුට් එක ලබන සතිය එනකොට අරගෙන එන්න. ඔන්ලයින් දරුවන්ටත් මම ගෲප් වලට දාන්න. හරි. එහෙනම් මේ වඳින්න ඕනේ නෑ. නැගිටලා කවුරුත් එකපාරට ආයිබෝවන් කියන්න හරියට. ආයිබෝවන් බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න ජයෙන් ජයම වේවා. හරි බුස්සන්න පුතේ.